ආණ්ඩුවේ අපේ හිතවත් අමාත්‍යවරයෙක් වූ උදේ ගම්මන්පිල අමාත්‍යතුමාට විරුද්ධව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ කෙටියෙන් වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. මේ විශ්වාසභංග යෝජනා පිළිබඳව අපිට මේ රටේ දේශපාලන ඉතිහාසයේ ඉතිහාසයක් තිබෙනවා. 947 සිට මේ දක්වා බලයට පත් වූ ආණ්ඩු තුල මම හිතන්නේ විශ්වාසභංග යෝජනා ආණ්ඩුවට හෝ ඇමතිවරයෙකුට හෝ අගමැතිවරයාට ඉදිරිපත් නොවූ අවස්ථා ඉතාමත් අඩුයි කියන එකයි මගේ මතකය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුල මූලික වශයෙන්ම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලබා දී තිබෙන ප්‍රතිපාදන තුල පාර්ලිමේන්තුවේ මේ ගරු උත්තරීතර සභාවේ විශ්වාසභංග යෝජනා ඇතිවීම එදා සිට මේ දක්වා සිදු වූ දෙයක්. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ විශ්වාසභංග යෝජනාවේ තිබෙන කරුණු සැලකිල්ලට ගත් විට ඒ කරුණු උදේගම්මන්පිල අමාත්‍යතුමා ඉවත් කිරීම සඳහා කිසිසේත්ම බලපාන කරුණු නොවේයි කියන එකයි පෙනී යන කාරණය. බරපතල වංචාවක් දූෂණයක් එහෙම නැත්නම් වෙනත් නීති විරෝධී කාර්යයක් මේ තුල සිද්ධ කරලා තිබුණා නම් ඒ ගැන සැලකිල්ල යොමු කරන්න තිබුණා. නමුත් මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම කොතෙක් දුරට විපක්ෂයේ දේශපාලන වශයෙන් වාසියක්ද ආණ්ඩුවට කොතෙක් දුරට දේශපාලන වශයෙන් වාසියක්ද කියන කාරණය සැලකිල්ලට ගැනීමේදී මට පේනවා අපිට පේනවා ආණ්ඩු පක්ෂයේ විදියට බොහොම පැහැදිලිව රටටම පේනවා මේ යෝජනාව ජයග්‍රහණය කරන යෝජනාවක් නොවේ. එහෙම නැත්නම් මේ යෝජනාව තුල ආණ්ඩුව පරාජය වෙන යෝජනාවක් නෙවෙයි මේ යෝජනාව. එහෙමනම් මේ යෝජනාව තුල සිද්ධ වෙන්නේ විපක්ෂයට රජයේ විවිධ ශේෂ්ත්‍ර විවේචනය කිරීමේ ඒ ඉඩකඩ කාලයක් ලබාගෙන තිබෙනවා වගේම ආණ්ඩු පක්ෂයේ විදිහට අපිට අපේ රජයක් විදිහට කළ යුතු කාර්යයන් සහ මේ ඉදිරිපත් වී ඇති චෝදනාවලට යෝජනාවේ සඳහන් කරුණු වලට පිළිතුරු දීමට අපිට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. මේ තත්ත්වයන් ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගත් විට අපි අපේ රටේ ආර්ථිකය පිළිබඳව අවධානය යොමු කළහොත් අද මේ රටේ තිබෙන ප්‍රශ්නවලදී ඕවිට අපි දකින order please ජනතාව තුළ ඇති වෙලා තිබෙන සභාව දිවාවියකින් තොරව පවත්වාගෙන යාමට සභාව එකඟද? ආර්ථිකය පිළිබඳව තිබෙන කරුණුවලදී අපි දන්නවා ඊටාම පැහැදිලිව අද රට තුළ තිබෙන ප්‍රශ්න මේ ප්‍රශ්න ආර්ථික අර්බුදයේ පිටුපසින් තිබෙන්නේ මේ ප්‍රශ්න වලට පිටුපසින් තිබෙන්නේ. ඒ වගේම තමයි පසුගිය අවුරුදු 40කට ආසන්න කාලයක් මේ රටේ ආණ්ඩු කරපු ආණ්ඩු සෑම ආණ්ඩුවක්ම ගන්නා ලද යම් යම් ජාතික ආර්ථිකය පිළිබඳව සංවර්ධනය පිළිබඳව ඇතැම් විට විදේශ සම්බන්ධතා පිළිබඳව ඒ වගේම ජනතාවට දෙන සහනාධාර සුබසාධන කටයුතු මේ සියලු කරුණු සැලකිල්ලට ගත් විට පසුගිය අවුරුදු 40කට ආසන්න කාලයක් රජයන් විසින් ගෙන ගිය වැඩපිළිවෙළ වල එක්තරා ප්‍රතිඵලයක් තමයි අද තිබෙන ආර්ථික අර්බුදය කියලායි මම දකින්නේ. එහෙම නැතුව මේක හදිසියේ ඇතිවෙච්ච තත්වයක් නොවේයි කිසිසේත්ම. ඒ නිසා අද පොහොර ප්‍රශ්නයේ පසුබිම ගත්තත් ඒ වගේම අධ්‍යාපනයේ ඇති වී තිබෙන ගැටලු පිළිබඳව ගත්තත් ඒ වගේම වැක්සින් පිළිබඳව ඇති වෙලා තිබෙන විවේචන ගත්තත් බොහෝ විට මේ කරුණු වලට රජයට මුහුණ දෙන්න සිදු වුණේ ඉන් පිටුපස තිබෙන ආර්ථිකය පිළිබඳව ප්‍රශ්න රාශියක් නිසා කියන එක පිළිගන්නට ඕනේ. ඒ නිසා තමයි මම සඳහන් කළේ
මේ ඇති වෙලා තිබෙන කරුණු අද ඊයේ නැත්නම් මේ අවුරුද්දක් දෙකක් තුල ඇති වෙච්ච කරුණු නොවේ. එහෙමනම් අපි මේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේදී මූලික වශයෙන්ම ආර්ථිකය තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපේ විදේශ වත්කම් පහත වැටීම අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ සිදුවෙච්ච දෙයක්. එතකොට මම ජනාධිපතිවරයා වශයෙන් සිටි කාල සීමාව තුලත් මම දන්නවා විදේශ වත්කම් සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වයන් සහ ඒවාට පිළියම් අපි යෙදුවේ කොහොමද කියන කාරණාව. ඒ නිසා අපි සෑම විටම මේ තිබෙන ප්‍රශ්න සැලකිල්ලට ගැනීමේදී ආණ්ඩුවත් විපක්ෂයත් රටේ ජනතාවට තිබෙන ආදරය, ඔවුන් පිළිබඳව සැලකිල්ල, ඔවුන්ගේ දුක් වේදනා, ඔවුන්ගේ ප්‍රශ්න ඒ සියල්ල තේරුම් ගනිමින් රටට යහපතක් උදා කර ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක කටයුතු කළ යුතුයි කියන එකයි මම බොහෝ විට විශ්වාස කරන්න ගරු කතානායකතුමනි. මේ විශ්වාස භංග යෝජනාවේ තිබෙනවා රාජ්‍ය බැංකු වලින් රජයේ ණය ලබා ගැනීම පිළිබඳව. රාජ්‍ය බැංකු වලින් ණය ලබාගත්තේ නැති රජයන් සොයලා බැලුවොත් මම හිතන්නේ ඉතාමත් අල්පයි. මේ රටේ පසුගිය දශක කිහිපයක් තුළම බලයට පත්වෙච්ච ආණ්ඩුවලට ආර්ථිකය පිළිබඳව මුහුණ දෙන්න සිදු කරුණුවලදී රාජ්‍ය බැංකු වලින් ණය ලබා ගැනීම සිදු කළා කියන එක රහසක් නොවේ. මගේ කාලේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන අපි රාජ්‍ය බැංකු වලින් ණය ගත්තා. ඊට ඉස්සෙල්ලා ආණ්ඩුත් රාජ්‍ය බැංකු වලින් ණය අරගෙන තිබෙනවා. එතකොට රාජ්‍ය බැංකු වලින් ණය ගැනීම කියන කාරණය. එහෙම නැත්නම් දේශීය ණය සහ විදේශීය ණය. ඒ ජාත්‍යන්තර වශයෙන් බලපාන්නා වූ ආර්ථික ප්‍රවණතාවයන් තුළ රජයක් මුහුණ දීමේදී ඇතිවෙන්නා වූ තත්ත්වයන්. මේ සියල්ල අපේ ජාතික මුල්‍ය කළමනාකරණයේදී ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගත යුතු වෙනවා. මෙහි තිබෙන්නා වූ පසුබිම් පිළිබඳව අවධානය යොමු කරලා ඒ පිළිබඳව අපි කටයුතු කිරීම. ඒ වගේම අපේ අපනයන ආදායම් විශේෂයෙන්ම පහත වැටිලා තිබෙන අවස්ථාවක් කොවිඩ් වසංගත තත්ත්වයක් ඊට බලපාපු මුල්ලු කරුණුත් මේ සියලු කරුණු සැලකිල්ලට ගත් විට අද රටක් වශයෙන් තිබෙන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ උද්ඝෝෂණ කිරීම, සත්‍යග්‍රහ කිරීම, විරෝධතා කිරීම ඒවා ජනතාවගේ අයිතීන්. ඒ වෘත්තීන් වල අයිතීන්. ඒක ප්‍රශ්නයක් නොවේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට ඒ නිදහස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට දීලා තිබෙනවා. ඒවට අපිට විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි කල්පනා කරන්නට ඕන අපි කොහොමද මේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් අපි සොයාගන්නේ. දැන් අද රටේ තිබෙන ආර්ථිකය ඊළඟට අපි හිතුවොත් තව අවුරුදු ඊළඟ කවදා හෝ විශේෂයෙන්ම 2025 වෙන්න පුළුවන්, තිබෙන 24 වෙන්න පුළුවන් පවත්තන ආණ්ඩුවක් වෙනස් කිරීමේ ජාතික මැතිවරණ. මේ මැතිවරණ තුලින් ඒ බලයට පත් වෙන ආණ්ඩු, එහෙම නැත්නම් ඊට පස්සේ එන ආණ්ඩු මේ තිබෙන ප්‍රශ්න වලට මූලික වශයෙන්ම දීර්ඝකාලීන ජාතික සැලැස්මක් තුල කටයුතු කිරීමේ වැදගත්කමයි මම දකින්නේ. එහෙම නැත්නම් අපි සෑමදාම විවේචනය කරමින්, විරෝධතා කරමින්, රණ්ඩු වෙමින් බලයට පත්වෙන අලුත් ආණ්ඩුවක් ඊට පසුදා සිට බිඳ දැමීමට කටයුතු කිරීම මේ රටේ දේශපාලනයේ සම්ප්‍රදායක්. මගේ ආණ්ඩුවටත් එදා ඒ විදිහට තමයි උනේ. ඊට කලින් ආණ්ඩුවලටත් එහෙමයි. ඒකට මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්නට ඕනේ. අපි කරන මේ අපි අතරේ තිබෙන දේශපාලන පක්ෂවල ගැටුමත් එක්ක අපේ රටට කොතෙක් දුරට යහපතක් සහ අයහපතක් සිද්ධ වෙනවාද කියන කාරණාව. ඒක නිසා අපි ලෝකේ වෙනත් රටවල් ගත් විට දිනේෂ් ගුණවර්ධන මිතුමාගේ කතාව මම අහගෙන සිටියා. යුරෝපයේ අවුරුදු 30ක අනාගතය පිළිබඳව ඒගොල්ලෝ සැලැස්මක් හදනවා. ඒ වගේම තමයි අපි දන්නවා අනිකුත් විශේෂයෙන්ම සංවර්ධනය වූ රටවල් ගත් විට දීර්ඝකාලීන සැලසුම් හදනවා
ආණ්ඩු වෙනස්වීමෙන් පසු ඒ සැලසුම් වෙනස් වෙන්නේ නැහැ. ජාතික ප්‍රතිපත්ති හදනවා ආණ්ඩු වෙනස් වූ විට ඒ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. අපේ රටේ එකම ආණ්ඩුව තුළ ඇමතිවරු මාරු වෙච්ච ගමන් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා සෑම ආණ්ඩුවකම. ඒ වගේම තමයි බලයේ සිටි ආණ්ඩුවක් කොතෙක් දුරට යහපත්ව කටයුතු කළත් ඊළඟ එන ආණ්ඩුව බොහෝ විට ඒ සියලු දේ ගැන හිතන්නේ නැතුව ඒවා යටපත් කරලා අලුත් වැඩපිළිවෙලක් පටන් ගන්නවා. ඉන්දියාව වගේ රටක් ගත්තාම ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්ති සහ සැලසුම් පිළිබඳව ඉන්දියාවේ තිබෙන ජාතික කොමිෂන් සභා කුමන විදිහේ ආණ්ඩුවක් බලයට පත් වුණත් ඒ ප්‍රතිපත්ති වෙනස් මූලික ප්‍රතිපත්ති වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඒ රටවල් වලට ආර්ථිකයක් ගොඩනගා ගැනීම යහපත්ව හොඳින් ඉදිරියට යෑමේ හැකියාව ලැබිලා තිබෙනවා. දැන් මේ ඉන්ධන මිල ප්‍රශ්නයේදී ඉන්ධන මිල සම්පූර්ණයෙන්ම අපේ ආර්ථිකයත් එක්ක තිබෙන කාරණයක්. ඒකට ඉන්ධන මිල වැඩි නොකරපු ආණ්ඩුවක් මම දන්නේ නැහැ මේ රටේ. මේ රටේ ඉන්ධන මිල වැඩි නොකරපු ආණ්ඩුවක් මම නම් දන්නේ නැහැ. මගේ ජීවිත කාලය තුල මම දැකලා තියෙන්නේ හැම ආණ්ඩුවකම ඉන්ධන මිලේ වැඩිවීමක් වුණා. අපි කුඩා කාලේ කීයද පෙට්‍රල් ලීටරයක් ඩීසල් ලීටරයක් අද කීයද? ඒකට අනිත් එක තමයි රහසක් නෙවෙයි ඉන්ධන වැනි ආදායම් වලින් එන මූලික වශයෙන්ම රටේ භාණ්ඩාගාරයට මුදල් වලින් රජයක් විසින් සාමාන්‍යයෙන් වාර්ෂිකව කළ යුතු වියදම් වලට මේ මුදල් පාවිච්චි කරනවා සෑම රජයක්ම. රාජ්‍ය සේවකීන්ට වැටුප් ගෙවන්නද එහෙම නැත්නම් වෙනත් නිදහස් අධ්‍යාපනයටද නිදහස් සෞඛ්‍ය සේවයටද ඒ වගේම අනිකුත් සහනාධාර වලටද එවැනි කරුණු කාරණා වලට ඔව් අපි ආපු ගමන් තෙල් මිල අඩු කෙරුවා. ඔව් නමුත් අපිට අන්තිම අවුරුද්දේ වැඩි කරන්න සිද්ධ වුණා. එතකොට සූත්‍රේ හැදුවා. ඒක තමයි ඒ සූත්‍රයේ තුල තමයි එදා ඒ විදිහට කටයුතු කෙරුණේ. ඉතින් ඒක නිසා ඉන්ධන මිලේ ඉහළ පහළ යෑම සෑම කාල සීමාවකම සිද්ධ වෙලා තිබෙන සාමාන්‍ය තත්ත්වයක්. ඒක නිසා අපි හිතන්නට ඕනේ සෑම ආණ්ඩුවක්ම මේ ඉන්ධන මිල පිළිබඳව ප්‍රශ්නයට මුහුණ දීලා තිබෙනවා. ඒක නිසා උදේගම්මන්පිල ඇමතිතුමා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට තරම් මේ ඉන්ධන මිල වැඩි කිරීම කාරණයක් නොවේ කියන එක අපි දන්නවා. ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාවට ඇති වෙන පීඩනය, අමාරුව, ආර්ථික අපහසුතාව අපි හැම කෙනෙක්ම දන්නවා. මම හිතන්නේ කිසිම ආණ්ඩුවක් අපේ මුළු ආණ්ඩු කාල ගත්තොත් සෑම එකක්ම ඒ කිසිම ආණ්ඩුවක් Tamanගේ කැමැත්තෙන් ඉන්ධන මිල වැඩි කළයි කියලා. කිසිම රජයක් කැමති නැහැ ඉන්ධන මිල වැඩි කරන්න. දන්නවා ඒකෙන් ජනතාවට ඇති වෙන පීඩනය, අමාරුකම්, භාණ්ඩ මිල ඉහළ යෑම, රජයට ඇති වෙන අප්‍රසාදය මේ කරුණු සෑම දෙයක්ම දන්නවා. ඒ නිසා මූලික ලෙස අපි අවධානය යොමු කරන්නට ඕනේ මෙවැනි පොදු තත්ත්වයන් වලදී ජාතික පොදු එකඟතාවයක් ආර්ථිකය සම්බන්ධයෙන් ඇති කරගෙන ඒ තත්ත්වයන් උඩ අපි වැඩ කිරීමේ හැකියාව කොතෙක් දුරට තිබෙනවයි කියන එක. දැන් අපි ඒ කාලේ ඔබතුමාලා විපක්ෂයේ කියපු විදිහට අපි මිල සූත්‍රයක් ඇති කරගත්තා. එතකොට එවැනි පොදු කාරණාවකට අපි යන්න පුළුවන්කම තමයි ඊටාත්ම වැදගත් වෙන්නේ. ඊළඟට මේ විශ්වාසභංග යෝජනාවේ සඳහන් වෙනවා විශේෂයෙන්ම මැතිවරණ මේ රජය පත්වීමේදී ලබා දුන් ජනතා න්‍යාය පත්‍රය ඒක ක්‍රියාත්මක වුණේ නැහැ කියන කාරණාව. ඒකත් මම දකින්නේ විශ්වාසභංග යෝජනාවකට අවුරුදු 2ක් නැති ආණ්ඩුවකට සුදුසු දෙයක් නෙවෙයි කියන එකයි. ඒ මොකද මැතිවරණ ප්‍රකාශනයක් ජනතාවට ඉදිරිපත් කරන බොහෝ විට අවුරුදු 5ක් රජයක් විසින් කරනු ලබන කාර්යයන් කිසිම රජයකට පළවෙනි අවුරුදු 2 තුල මැතිවරණ ප්‍රකාශනයේ තිබෙන කරුණු සම්පූර්ණ කරන්න පුළුවන් කමක් නැහැ.
ඒ නිසා මේ සියලු කාරණා සැලකිල්ලට ගත් විට අපි සිතන්නට ඕන රජයක් විදිහට වගේම රටක් විදිහට ඒ වගේම රටේ අනාගතය පිළිබඳව කරුණු කාරණා කල්පනා කිරීමේදී මේ තිබෙන ප්‍රශ්න අපි සෑම කෙනෙක්ම මුහුණ දෙන ප්‍රශ්න ආණ්ඩුව හෝ විපක්ෂය. විපක්ෂයේ බලයට පත් වුණත් තිබෙන ආණ්ඩුව කටයුතු කරගෙන යෑමේදී වුණත් මේ සෑම අවස්ථාවකදීම මූලික වශයෙන් අපි හැම කෙනෙකුටම මුහුණ දෙන්න සිද්ධ වෙන කාරණා. මේ ඉදිරිපත් කළා තිබෙන කාරණා මේ විශ්වාසභංග යෝජනාවේ රජයක් විදිහට ඇති කරගත්ත ගැටලු සහ ප්‍රශ්න සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් විදිහට මම දකින්නේ නැහැ. අලුත් යෝජනාවක් නෙවෙයි. ඒ නිසා සාම්ප්‍රදායික විශ්වාසභංග යෝජනාවක් වගේම දිනේෂ් කුණාද්ද නැමෙතුමා කිව්වා වගේ මමත් කියනවා මේ විශ්වාසභංග යෝජනාව විශ්වාසභංග යෝජනාවකට ඇතුළත් විය යුතු ආකාරයේ කරුණු සහ එහි තිබෙන විධිමත්භාවය මේ විශ්වාසභංග යෝජනාවේ නැහැ. ඒ නිසා අපි මේ ඉදිරිපත් කරපු කරුණු වලදී විපක්ෂයට ලැබුණු අවස්ථාවත් අපිට ලැබුණු අවස්ථාවත් මූලික වශයෙන්ම මේ කරුණු කාරණා සැලකිල්ලටගෙන අපි සෑම විටම රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට ජාතික පොදු සංවර්ධන සැලැස්මක් තුළ දීර්ඝ කාලීන සංවර්ධන සැලසුම් තුළ ඇති කරගන්නා වූ ජාතික එකඟතාවයන් තුළ සංවර්ධන සැලසුම් වලදී ආණ්ඩුව ආපුවම ආණ්ඩු වෙනස් වෙන ඒවා නෙවෙයි ජාතික එකඟතාවයන් ඇති කරගෙන රටක් කරන්න ආණ්ඩුව කරන්න මේ රටේ අද තිබෙන ප්‍රශ්න වලින් මේ රට ගොඩ ගන්න අපි සෑම කෙනෙක්ම ඒ අවබෝධයෙන් රට සහ ජනතාව වෙනුවෙන් අපේ කැපවීම කරමුයි කියන ඉල්ලීම කරමින් මේ විශ්වාසභංග යෝජනාවේදී විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දෙ දෙන්න කියන එක ප්‍රකාශ කරමින් මම නවතිනවා. ස්තුතියි.